සීල දෙනාටම තෙරුවන් සරණයි. අදත් මේ බිනර පොහොය උදෑසනින්ම මගේ පුතාලා සූදානම් වෙලා ඉන්නේ උපෝසතේ සමාදන් වෙන්න. හරිම අපූර්වයි පුතේ. අද කාන්තාවන්ට විශේෂ දවසක්. මේ වැඩසටහනට සම්බන්ධ වෙන මමත් කාන්තාවක්. ඉතින් අපි වෙනුවෙන් විශේෂයෙන්ම සනිටුහන් වෙන ශාසන ඉතිහාසය තුළ විශේෂම දවසක්. ඇයි මහා ප්‍රජාපති ගෞතමිය සසුන් ගත වුණා. භික්ෂුණී ප්‍රෞಢාව ලැබුවා. භික්ෂුණී ශාසනය ආරම්භ වුණා. සිව්වන පිරිස සම්පූර්ණ වුණා. ඒ තරම් උතුම් පෝයක් අද. ඉතින් සමස්ත කාන්තාවන්ට ගෞරවයක් ලැබිච්ච දවසක් සම්බුද්ධ ශාසනය තුළ. ඉතින් ඒ සඳහා ආනන්ද මහරහතන් ආනන්ද හාමුදුරුවෝ ඒ දවස්වල පුදුම විදිහට කැප වුණා. මහා ප්‍රජාපතිය නැවත නැවතත් බුදුරජාණන් වහන්සේට මේ පණිවිඩය දන්වන්න කියලා නිතර ආනන්ද හාමුදුරුවෝ මුණ ගැහිලා ඒ ගැන සඳහන් කරා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ භික්ෂුණී ශාසනයක් නෙමෙයි පැවිදි වීම, කාන්තාවන් පැවිදි වීම අනුමත කරේ නැති නිසා. කෙසේ හෝ ඒකට හේතුවක් තියෙනවා පුතේ. අෂ්ටගරු ධර්ම පිළිගත යුතුයි කියන තීරණයට ආවේ නිසයි. ඉතින් ඒකේ වගකීම කාන්තාවකට මේ ශාසනය තුළ පැවිදි වීමට මේ වගේ පිළිපැදිය යුතුයි කියලා අපිට අවස්ථාව ලබා දීම ඇත්තටම කාන්තාවට ලැබිච්ච ගෞරවයක්. එතන නීති ගොඩක් නෙවෙයි තියෙන්නේ. අපේ ගෞරවය රැකීමක්. ඉතින් ඒ වගේ උතුම් පොයේ දවසක්. ඉතින් ඒකේ වගකීම අපි හැමෝටම තියෙනවා. කාන්තාවකට කාන්තාවක් මිනිසෙක් කියන කිට්ටුවටවත් සැලකිල්ලක් නොතිබුණු සමාජයක මේ වගේ අවස්ථාවක් ලැබීම මං හිතන්නේ අද දක්වාම මං හිතන්නේ කාන්තාව මේ විශ්වය තුළ ලැබිච්ච ඉහළම ගෞරවය කියලා හිතන්න පුළුවන්. ඒ නිසා තමයි මහා ප්‍රජාපති මහරහතන් වහන්සේ මහා රහත් තෙරණිය බිහි වුණේ. ඒ වගේම යසෝදරා මහා රහත් තෙරණිය බිහි වුණේ. ඒ නිසා තමයි පටාචාරා රහත් තෙරණිය බිහි වුණේ. ඒ නිසා තමයි කේමා රහත් තෙරණිය බිහි වුණේ. ආදී වූ විදිහට තෙරණින් වහන්සේලා රහත් තෙරණින් වහන්සේලා මේ යුගයේ මේ සම්බුද්ධ ශාසනය තුළ ගෞතම බුදු ශාසනය තුළ බිහිවීම ඒකේ ප්‍රතිඵලයක්. ඉතින් ඒ නිසා අපි අදිෂ්ඨාන කරගමු කාන්තාවන් විදිහට. මං හිතන්නේ බොහෝ කාන්තාවනුයි සම්බන්ධ වෙන්නේ විමංශ ගුරුමෑණියන්ගේ වැඩසටහනට. ගුරුමෑණියොත් ඒ අදිෂ්ඨානෙමයි ඉන්නේ. අපිට ලැබිච්ච ඒ ගෞරවය අපි ඒ වගේම රැකගෙන අපි අපේ අවසන් අරමුණ කරා යන්න අද දවසේ අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒක තමයි කාන්තාවක් විදිහට මේ විශේෂ බිනර පොය දවසේ සිදු කළ යුතු ප්‍රධානම කාර්යය. අනිත් එක තමයි පුතේ මේ වස් කාලය. වස් කාල සමය තුල තියෙන උතුම් පොහොය දවසක්. ගිහි පැවිදි දෙපාර්ශ්වයටම ඊටමත් බලවත් ලෙස ශාසන කටයුතු වල යෙදෙන ඒ වගේම ශාසන චර්යාවේ යෙදෙන විශේෂම පොහොය දවසක්. ඉතින් ඒ නිසා තවත් එක බිනර පොහොයක් අපි මේ උපත ලැබූ මනුස්ස ආත්ම භාවය තුළ පසු කරා පුතේ. ඉතින් ඒ නිසා අදිස්ථාන කරගන්න ඕනේ මේ ශාසනයේ මට ලැබුණු සමහරක් දෙනෙක් කාන්තාවක් කියලා ඉපදුන එක, ගැහැණු ළමෙක් වෙලා ඉපදුන එක, ස්ත්‍රියක් වෙලා ඉපදුන එක ගර්හාවට ලක් කරන අය අදත් මේ වගේ යුගයකත් ඉන්නවා. කිසි ගැටලුවක් නැහැ. ඒ ස්වභාවය, ඒ සසර පුරුදු. ඉතින් ඒ නිසා අපිට මේ පංච උපාදානස්කන්ධය
මේ පාර උපාදාන කරගත්තේ ස්ත්‍රී ශරීරයක්. කිසි ගැටලුවක් නැහැ. අපි චුතියයි ප්‍රතිසන්දියයි අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද අපේ අවසන් අරමුණ නිවන නිසා. කිසිම ගැටලුවක් නැහැ ස්ත්‍රියක් වීම බුදුන් සරණ යන්න. නිවන් දකින්න තාක්කල්. කාන්තාවක් බුදුන් සරණ යන්න නිවන් දකින්න තාක්කල් කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම දහම් සරණ යන්න නිවන් දකින්න තාක්කල් අෂ්ටාර පුජ්‍යල මහා සංඝරත්නය සරණ යන්න නිවන් දකින්න තාක්කල් මේ ශරීරයේ කාන්තාවක් වීම හෝ පුරුෂයෙක් වීම කිසි ගැටලුවක් නැහැ පුතේ. ඒකට හේතුව තමයි රහත් තත්වයට පැමිණීම කියලා කියන්නේ පුතේ මානසික පරිණාමනයක්. ඒ හැර ශාරීරික පරිණාමනයක් නෙවෙයි. ලැබපු ඇඟ. ඉතින් ඒ නිසා කාන්තාවක් නියම ගෞරවය ලැබෙන අභිමානවත් පොහොයක් පුතේ අද. ඉතින් ඒ නිසා අපි ඒකේ ගෞරවය රැකගෙන අපේ ඊළඟ පරම්පරාවලට මේ අගේ තියෙන කාන්තාවක් වෙලා ඉපදුන එකේ අගය අපි ඒ අයටත් පාසටහන් තියලයි අපි මේ ආත්මෙන් චුත වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ වගේ කාරණා හිතට ධෛර්යය අරගෙන අදත් මේ උතුම් පොහොය දවසේ අපි සූදානම් වෙන්නේ උපෝසතේ සමාදන් වෙන්න. උපෝසතේ සමාදන් වෙනවා කියන්නේ යම් කෙනෙක් එයා අනිවාර්යයෙන්ම බුදුන් සරණ ගිය කෙනෙක්. ශ්‍රී සද්ධර්මයේ සරණ ගිය කෙනෙක්. අෂ්ටාර පුජ්‍යල මහා සංඝරත්නය සරණ ගිය කෙනෙක්. විමර්ශා අපි කණ්ඩායම අපි සරණාගමනේ යෙදෙනවා. කවද තාක්කල්ද? නිවන් දකින්න තාක්කල්. මෙන්න මේකයි තියෙන විශේෂත්වය. මීට අමතර විවිධ කරුණු එකතු වෙනවා. විමර්ශා අපි කණ්ඩායමට තව තවත් අපේ විශේෂ අවබෝධයන් තියෙනවා. ඒ තුල මුලින්ම අවබෝධය ලබා ගත යුතු එකම දේ තමයි සංසාරේ මේට එහා කල්යාණ මිත්‍රෙක් අපිට ලැබෙන්නේ නැහැ. අපි තව ඉදිරියට බුදුවරු පහළ වුණත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණත් ඊට පසු සංසාරේ තවත් ඉදිරියට බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම ධර්මතාවක්. ඉතින් ඒ ධර්මතාව සැපිරෙනකොට ඒ බුදුරජාණන් වහන්සේ තරම් කල්යාණ මිත්‍රයෙක් අපිට තවත් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා විමර්ශා අපි කණ්ඩායම තමන්ගේ කල්යාණ මිත්‍රයා විදිහට සරණ යන්න තෝරගත්තේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්මමයි. ඒ වගේම ඒ අත්තන්ලා මේ ලෝකෙට අවබෝධය ලබා දුන්නු ශ්‍රී සද්ධර්මයමයි. ඒ වගේම මේ මාර්ගය තේරුම් අරන් මේ මාර්ගයේ යමින් ප්‍රතිඵල ලැබූ අෂ්ටාර පුජ්‍යල මහා සංඝරත්නය වැනි කණ්ඩායමක්මයි. ඉතින් ඒ නිසා හොඳයි පුතේ අද දවසෙත් අපි උපෝසතය සමාදන් වෙලා පොදු කමටහන ගැන අවබෝධය ලැබමු. හොඳයි අපි සරණාගමනය යෙදෙන්න කලින් අපි සතරවරන් දෙවිවරුන්ගේ ආරක්ෂාව ඉල්ලා සිටින්න ඕනේ. ඒ වගේම මේ විශ්වය කමා කරගන්න ඕනේ. ඒකට හේතුව තමයි කවදා හෝ දවසක මේ පහළ වෙච්ච පංච උපාදානස්කන්ධයන්ගේ සංස්කාරයන්ගේ බලපෑම මත රැස් කරා වූ කාරණාවලට විපාක අද දවසේ විඳින්නත් පුළුවන් හෙට දවසේ විඳින්නත් පුළුවන්. ඒ නිසා අපි ඒ වලින් බොහොම ඕනෑකමින් සමාව ඉල්ලන්න ඉවෙන් ලැබෙන විපාකවල ඝනකම අඩු වෙනවා. පුතේ සමහරක් වෙලාවට විපාක හොස් වෙලා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ විශ්වයෙන් ඒ වගේම තෙරුවණෙන් මේ විශ්වයේ ජීවත් වෙන සත්වයින්ගෙන් ඥාතින්ගෙන් ආදී වූ විදිහට දැන නොදැන කායසිත වචන යන තුන්දරින් යම් අවඩක් කරා නම් අපි ඒකට කමාව ඉල්ලන්න තරම්ම අපි සාසනික විය යුතුයි. ඒ වගේම තමයි පුතේ මේ සංසාරයේ සැරිසරනකොට කවුරුන් හෝ අපිට කළ අකටයුත්තකට ඒ අය කෙරෙහි අපි හිර කරන් ඉන්නෝ නම් තරහාවක් ක්‍රෝධයක් වෛරයක් ආදී ඍණ විපාක දෙන එහෙනම් අපි ඒක තේරුම් අරගෙන මේ ආත්ම විතරක් නෙමේ ඉදිරියට එන ආත්මවලත් ඒ අනතුරේ නොවැටි ගැලවෙන්න අපි
ඒ අය අපේ සිත මෛත්‍රී සහගත කරගන්න ඕනේ. ඉතින් හොඳයි. ඉතින් අද දවසේ අපේ උපෝසතය සමාදන් වෙන්න කලින් ඒ කොටස සම්පූර්ණ කරලා ඊට පස්සේ අපේ උපෝසතය සමාදන් වෙන්න තිසරණ සහිත පංචශීලයේ පිහිටමු. කවද තාක්කල්ද අපි සරණ යන්නේ? නිවන් දකින්න තාක්කල් කියන අවබෝධය ඇතුව. හොඳයි පුතේ අද දවසේත් ඉතින් අපි උපෝසතේ සමාදන් වීමට කලින් සිත මෛත්‍රී සහගත කරගනිමු. ඒ වගේම විශ්වය කමා කරගමු. ඉන්පසුව අපි වඩාත් හොඳයි පුතේ සතරවරන් දෙවිවරුන්ගේ ආරක්ෂාව ඉල්ලන එක. පුරත්තිමේන දතරට්ටෝ දක්ඛිනේන විරුල්ලකෝ පච්චමේන විරූපක්ඛෝ කුවේරෝ උතරන් දිසං ආදී වූ ගාතාව පුතේ සතරවරන් දෙවිවරුන්ට අපිව ආරක්ෂා කරන්න කියලා අපි ඉල්ලා සිටින ගාතාව තියෙන විමර්ශා අපි පේජ් එකේ ඒ වගේම විමර්ශා බෝසත් හඬ කියන YouTube page එකේ. ඉතින් ඒ නිසා පුතාලට එකකින් ඒ ගාතාව පරිශීලනය කරන්න පුළුවන්. අද දවසේ අපි උපෝසතේ සමාදන් වෙන මේ වෙලාවේ මේ හිමිදිරි උදාසන අපි දන්නා අය සියලු දෙනා එකතුව ඒ ගාතාව කියමින් ඒ වගේම නොදන්නා අය වෙනුවෙන් තේ යන්න යොදමින් ඒ ගාතාවත් කියමින් අපි සතරවරන් දෙවිවරු සිහිපත් කරලා ඉමු. ඊට පසුව තමයි පුතේ අපි උපෝසතේ සමාදන් වෙන්නේ සරණාගමනේ යෙදලා. හොඳයි මුලින්ම අපි විශ්වයේ කමා කරගෙන ඉමු පුතේ. හොඳයි මා කීවාට පසුකෙන් දැන් හොඳට යටිපතුල් දෙක පොළොවේ ගෑවෙන විදිහට පහසුවට ඉඳගන්න. ඒ වගේම එහෙම නැත්තම් බිම වාඩි වෙලා ඉන්නවා නම් පුතේ ඒ විදිහට හොඳට හොඳ කෙලින් හිටින විදිහට පහසුවෙන් ඉඳගන්න කියලා මම පුතාලට සිහිපත් කරනවා. හොඳයි දැන් අපි විශ්වය කමා කරගන්න පුතේ මා කීවාට පසු මේක වාක්‍ය කියවන්න. මගේ කයිසිත වචන යන තුන්දොරින් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවනටත් මේ විශ්වයටත් මේ විශ්වයේ ජීවත් වන සත්වයින්ටත් මේ විශ්වයේ පවතින ශක්තියින්ටත් මගේ ඥාතීන්ටත් මගේ ඥාතීන් නොවන අයටත් මේ ආත්ම භාවයේදී හෝ පෙර ආත්ම භාවයකදී දැන යම් වරදක් සිදු කර ඇතනම් හෝ නොදැන යම් වරදක් මගෙන් සිදු වී ඇතනම් ඒ සියලු වරදට රත්නත්‍රේනුත් ඒ සියල්ලන්ගෙනුත් ඒ සියල්ලෙනුත් පළමුවත් දෙවන තෙවනුවත් මම සමාව ඉල්ලමි. මට සමාව ලැබේවා. සාදු කියන්න පුතේ. ඒ වගේම අපේ සිත මෛත්‍රී සහගත කරගන්න පුතේ. මා කීවට පසු කියන්න. මේ සංසාරයේහි සැරිසරද්දී යම් කිසිවෙකුගෙන් මට සිදු වූ අකටයුත්තකට ඒ අය කෙරෙහි මගේ සිතෙහි යම් තරහවක් යම් ක්‍රෝධයක්
යම් වෛරයක් තැන්පත්ව ඇත්නම් ඒ සියලුම නරක සිතිවිලි මම මේ මොහොතේම අතහරිමි. ඒ සියලු දෙනා කෙරෙහිම මම මෛත්‍රිය පතුරවමි. ඒ සියල්ලන්ටම යහපතක්ම වේවා. සාදු කියන්න පුතේ. හොඳයි. අපි සියලු දෙනාම එකතුව සතරවරන් දෙවිවරුන්ගේ ගාථාව කියමු. ඊට පස්සේ තේ යන්න යොදමින් දෙවනුව සියලු නොදන්නා අය වෙනුවෙන් කියමු පුතේ. හොඳයි. සියලු දෙනා එකතුව කියමු. පුරත්තිමේන දතරට්ටෝ දකිනේන විරුල්හකෝ පච්චිමේන විරූපක්කෝ කුවේරෝ උත්තරන්දිසං චත්තාරෝ තේ මහරජා ලෝකපාලා යසස්සිනෝ තේපි මං අනුරක්කන්තු ආයුරෝගේන සුකේන චාති. පුරත්තිමේන දතරට්ටෝ දකිනේන විරුල්හකෝ පච්චිමේන විරූපක්කෝ කුවේරෝ උත්තරන්දිසං චත්තාරෝ තේ මහරජා ලෝකපාලා යසස්සිනෝ තේපි ත්වං අනුරක්කන්තු ආයුරෝගේන සුකේන චාති. සාදු කියන පුතේ. හොඳයි. අපි සරණාගමනේ යෙදෙමු. මතක තියාගන්න නමෝ බුද්දාය ඊ බ්‍රාහ්මනා ගාථාව කිව්වට පස්සේ සත්බුදුරජාණන් වහන්සේලා වන්දනා කරලා නමස්කාරයයි සරණාගමනය සම්පූර්ණ කරාට පස්සේ මම පුතාලට උපෝසතේ පිහිටවන්නම්. හොඳයි. සියලු දෙනා එකතුව දන්නා අය සත්බුදුරජාණන් වහන්සේලා වන්දනා කරන ගාථාව තියෙන්නේ ආටානාටිය සූත්‍රයේ 9, 10, 11 කියන ගාථා තුන. හොඳයි. පටන් ගමු. නමෝ බුද්දාය නමෝ බුද්දාය නමෝ බුද්දාය යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ තේ මේ නමෝ තේච මම් පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා විපස්සිස්ස නමත්තු චක්කුමන්තස්ස සිරීමතෝ සිකිස්සපී නමත්තු සබ්බ භූතානුකම්පිනෝ වෙස්ස බුස්ස නමත්තු නහාත කස්ස තපස්සිනෝ නමත්තු කකුසන්දස්ස මාරසේනා පමද්දිනෝ කෝනාගමනස්ස නමත්තු බ්‍රාහ්මනස්ස වුසීමතෝ කස්ස පස්ස නමත්තු විප්පමුත්තස්ස සම්බදී අංගීරසස්ස නමත්තු සක්‍ය පුත්තස්ස සිරීමතෝ යෝයිමං ධම්ම මදේසේසි සබ්බ දුක්ඛාපනෝදනං යේ චාපි නිබ්බුතා ලෝකේ යතා භූතං විපස්සිසුං
තේජනා අපිසුනා මහන්තා වීත සාරදා හිතන් දේව මනුස්සානං යන්නමස්සන්ති ගෝතමං විජ්ජාචරණ සම්පන්නං මහන්තං වීත සාරදං නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සාදු කියන පුතේ දැන් පුතාලා සරණාගමනේ යෙදিলা ඉන්නේ කවද තාක්කල්ද නිවන් දකින තාක්කල් දැන් අපි අද උපෝසතේ පිහිටමු පුතේ සෑම සිල්පදයක් පාසාම මං අවසානයේ සාදු කියනවා ඒ අනුව සාදු කියන පුතේ ඒ කියන්නේ අපි ඒ තනි සිල්පදය සමාදන් වෙනවා කියලා. ඒ වගේ තනි පදය අපි සිල්පද 8ම වෙන වෙනම තනි වශයෙන් අපි සමාදන් වෙමු අද දවසේ. හොඳයි මා කීවාට පසු කියන්න පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන පුතේ අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන පුතේ අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන පුතේ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්න සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සාදු කියන්න පුතේ. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්න. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්න. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්න පුතේ. හොඳයි මා කීවාට පසු කියන්න මේ තිසරණ සහිත උපෝසථ අෂ්ටාංග සීල සමාදානය මට දුක නැති කිරීමේ මාර්ගඵල ඥානයන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. මේ තිසරණ සහිත උපෝෂිත අෂ්ටාංග සීල සමාදානය මට දුක නැති කිරීමේ මාර්ගඵල ඥානයන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. මේ තිසරණ සහිත උපෝෂිත අෂ්ටාංග සීල සමාදානය මට දුක නැති කිරීමේ මාර්ගඵල ඥානයන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. සාදු කියන්න පුතේ. හොඳයි අපි මේ බුද්ධ පූජාව තුළම දැන තෙරුවනට යම් වරදක් සිදු කර ඇත්නම් නොදැන යම් වරදක් සිදු වී ඇත්නම් අපි කායේන වාචා ආදී ගාථා කියමින් පුතේ තෙරුවනෙන් කමාව ඉල්ලමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන
පමාදේන මයාකතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. සාදු කියන පුතේ. හොඳයි. ඉතින් අද දවසේත් අපි උපෝසතේ සමාදන් වෙලා දැන් ඉන්නේ. මතක තියාගන්න මේ සමාදන් වීම මානසික ක්‍රියාවක්. ඇයි අපි මානසික ක්‍රියාවක් කියන්නේ? අපිට තේරෙන්නේ නම් සුදු ඇඳුම ඇඳලා උතුරු සළුව දාගෙන වාක්‍ය ටිකක් සිල්පද 8 සමාදන් වුණාම අන්න ඒකයි සීල සමාදානය කියලා. පුතේ සීලය කියලා කියන්නේ කය වචන දෙකේ හීලෑකම. එහෙම නැත්නම් කයෙන් කෙරෙන වැරදි නොකරන්න මෙන්න මේ ටික කරන්නේ. මෙන්න මේ වචනෙන් කෙරෙන මේ ටික කරන්නේ කියලා පද 8කට ගොනු කරලා මේ සීලය සමාදන් වෙනවා. කෙනෙක් හිතනවා මෙන්න මේ ඇඳුම ඇඳහමයි සීල් සමාදන් වෙන්නේ කියලා. උදාහරණයක් විදිහට පළවෙනි සිල්පදේ ගත්තොත් පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට මම සතුන් මෙරීමෙන් වැළකීම නම්බු. දැන් සතුන් මෙරීම කියන එක වළකිනවා කියන සිල්පදය. දැන් බලන්න සතුන් මෙරීම කියන්නේ කායික ක්‍රියාවක්. ඒ කායික ක්‍රියාව කරන්නේ කියන පදය සිල්පදය සීලයක් නෙතන ක්‍රියාවක්නේ. ඒ සිල්පදය සමාදන් වෙමි කියලා අපි කියනවා. කොහෙන්ද සමාදන් වෙන්නේ? කයෙන්ද පුතේ සමාදන් වෙන්නේ. වචනයෙන්ද සමාදන් වෙන්නේ නැහැ. හිත කිව්වහමයි සතා මරන්න හිතෙන්නෙත් නෑ මං අද සීලේ පිහිටලා ඉන්නේ කියලා මතක් කරලා දෙන්නෙත්. එහෙනම් සිතින් නේද අපි සිල්පදේ සමාදන් වෙන්නේ. ඒ වගේ තමයි පුතේ ඉතිරි සිල්පද 7ත්. අපි හිත තමයි අපි අද දවසේ මෙහෙවන ප්‍රධාන ආරක්ෂකයා. මේ සිත තමයි අපිට සිහිපත් කරලා දෙන්නේ අපි උපෝසතයේ සමාදන් වෙලා ඉන්නේ. ඒ නිසා ඒකෙදි පොරොන්දු වුණා මෙන්න මෙහෙම කියලා. ඒ හින්දා පුතාලා තේරුම් ගන්න ඕනේ මේක තනිකරම මානසික පාලනයක්. මේ පාලනය කාවද පාලනය කරන්නේ? ශරීරයයි වචනයයි. අන්න එහෙම පාලනය කරන්න හුරුවීම තමයි පුතේ උපෝසතයකදී අපි කරන්නේ. ඒ හුරුවීම තමයි ගිහි ගෙදරට අරන් යන්නේ. මීට කලින් ඔය දෙකේ පාලනය ගැන තේරුම් නැති වුනහම ඒව නිසා අවුල් ඇති වුණා. ඔය අවුල තමයි අද විපාකයක් වෙලා අපි විඩෙන් විඩේ අපිට පීඩාවල් ගෙන දෙන්නේ. අන්නේ අවුල ලෙහන්න තමයි අපි අද දවසේ පුරුදු පුහුණු වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කරුණ හිතේ තියාගන්න. මේ උපෝසත සීලය සමාදන් වෙනවා කියන්නේ තන්නිකරම මානසික ක්‍රියාවලියක්. මානසික පාලනයක්. ඒ මානසික පාලනය තුළින් තමයි සිල්පද 8ක් හසුරවන්නේ කියන එක මගේ පුතාලා බලවත්ව ඔළුවට ගන්න ඕනේ. ඒ මොකද නැත්තම් අපිට බැලූ බැල්මට ඇහූ හැල්මට අපිට තේරෙන්නේ මේ අපි කරන්නේ මේ කය සිත දෙක කයයි වචනයයි දෙක පාලනය කරන එකයි කරන්නේ කියලා. පාලනක මැදිරියක් තියෙන්න එපා මගේ පුතේ. අන්නේ පාලක මැදිරිය තමයි සිත. ඉතින් හොඳයි අන්නේ කෙටි කාරණය තේරුම් ගත්තොත් අපිට මේ සීලය රකින්න පුළුවන්. වැරදුනොත් නැවත සමාදන් වෙන්න පුතේ වැරදිච්ච සිල්පදය අපි අතින්. අන්න එහෙමයි පවත්වාගෙන යන්නේ. ඒ නිසයි එක එක සිල්පදේ පාසාම මං සාදු කීවේ පුතාලට. යම් කිසි දෙයක් කරනකොට මේ කියනකොට මගේ පුතේ ගුරු මෑණියන්ට ලොකු වගකීමක් තියෙනවා. පුතාලා ඒ දේ තුලින් නොමග ගියොත් ඒකේ දුක විපාක මටත් අයිතියි. ඒක සුමගට ගියොත් ඒ තුල ලබන්නා වූ සැප විපාකයන් වල ගෞරවය මටත් හිමි. ඉතින් ඒ නිසා වගකීමක් තියෙනවා. පුතාලව
කැලේ යවන්න නැතුව හරි පාරගේ යවන්න. ඉතින් ඒ නිසා මේ කියන හැම වචනයක් පාසාම ගුරුමෑණියෝ වගකීම ගන්නවා වගේම මේ සියලුම කාරණා පුතේ ශ්‍රී සද්ධර්මයට එකඟයි. ඉතින් ඒ නිසා අද දවසේ සිහිපත් කරගන්න ඕනේ. මම කාන්තාවක් නම් විශේෂයෙන්ම කාන්තාවට ගෞරවය ලැබිච්ච බිනර පෝය වගේ දවසක මට ජීවයේ තිබුණා. මට තාම පණ දිනවා. මොකටද? උපෝසතේ සමාදන් වෙන්න. අන්න ඒ වචනේ තේරුම් ගන්න පුතේ. ඒ වගේම තමයි පුතේ අපි තේරුම් අරගන්න ඕනේ. සෑම සිල්පදයක් පාසාම කැඩිච්ච හැටි සීලේ පිහිටන්න. හොඳයි. ඉතින් අද දවසේත් අපි සිල්පදයේ සමාදන් වුණා. ඒක කැඩෙනව නම් කැඩෙන විදිහත් කැඩෙන්නේ නැතුව කැඩිච්ච බැරි වෙලාවකත් කැඩුනොත් තනි තනියෙන් මේ සිල්පදයේ පමණක් සමාදන් වෙලා කොහොමද මේ සිල්පද 8 දවස පුරා පවත්වාගෙන යන්නේ? මතක තියාගන්න ගුරුමෑණියෝ පුතාලට තේරුම් කරවලා දෙනවා. සිල්පදේ මේ සීල් කොහෙවත් නැහැ පුතේ මෙන්න මෙච්චර වෙලාවක් සීල් සමාදන් විය යුතුයි කියලා. හරියට කරන්නේ නැතුව හොරට කරලා පැය 24ක් ඉන්නවට වඩා එක ක්ෂණයක් හරියට සීල රැක්කොත් ඒක වටිනවා අරකට වඩා. ඉතින් ඒ නිසා මේ තේරුම් අරගෙන පුතේ මේ සීලය පවත්වාගෙන යන්න කියලා ගුරුමෑණියෝ සිහිපත් කරනවා. ඒ නිසා තමයි ගුරුමෑණියෝ පුතාලට සිහිපත් කරන්නේ දවසේ වෙලාවක් තෝරා අරගෙන ඒ වෙලාව තුළ පැයක් හෝ දෙකක් හෝ උපෝසතේ සමාදන් වෙන්න. සමාදන් වෙලා අවසානයේදී දෙවියන්ටත් පින් දීලා සිල් පවාරණය කරන්න පුතේ. කාලයක් යනකොට පුතාලට තේරෙයි සිල් සමාදන් වීම මගේ ජීවිතේ එක කොටසක් බවට පත් වෙලා කියලා. හොඳයි. ඉතින් අද දවසෙත් කමටහන විදිහට පුතේ අදත් ගුරුමෑණියෝ දෙන්නේ ආනාපාන මේ ධම්සප්පවතුන් සූත්‍රයේ 1 ඉඳන් 15 වෙනි ගාථාවට යනකම්. මීට කලින් අවස්ථාවල මට මතක නැහැ පුතාලට ආනාපාන සති භාවනාව මේ වැඩසටහනට එකතු කරාද කියලා. ආනාපාන සති භාවනාවේ තියෙන විශ්මිත ගතිය තමයි අපේ හිත හුස්ම රැල්ල කෙරෙහි අවධානය යොදනකොට නීවරණයන් යටපත් වෙනවා. ඒ වෙනුවට මොකද වෙන්නේ? ඉන්ද්‍රිය ධර්ම මතුවෙනවා. මේක තමයි පුතේ ඕකේ පදනම. ආනාපාන සතියේ පදනම. පුතාලට මතක ඇති සිදුහත් චූටි කුමාරයා ඉපදිලා දවස් 7යි සීසාන අවස්ථාවේ පැත්තකට වෙලා පලක් බැඳගෙන ආනාපාන සතිය වැඩුවා. ආනාපාන සතියේ තියෙන ප්‍රයෝජනය තමයි පුතේ අපි හුස්ම අරගන්නකොට හුස්ම රැල්ලේ ඉහළ යාම පාත්වීම ආදී වූ කෙරෙහි අපි හිත යොදවනකොට මොකද වෙන්නේ? අපේ හුස්ම රැල්ල අපට නොදැනීම උදව් කරනවා අපේ මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්න අරමුණු යටපත් කරන්න. දැන් අපේ හිතේ තනි කරම තියෙන්නේ චලනය වෙන හුස්ම රැල්ල කෙරෙහි අවධානය යොදපු හිත. ඔහොම ඉන්නකොට අපිට මොකද කරන්නේ? මෙන්න දන්නේම නැතුව විවිධ දේවල් තේරෙන්න පටන් ගන්නවා. ඒ මොහොතේම සිල් පවාරණය කරත් පුතේ අරක නැවත නැවත මතුවෙනකොට මොකද වෙන්නේ? අපිට ඒක උදව් කරනවා මේ ඇහෙන් ගත්තු රූප වැරදි නම් පටලවනවා නම් එයාව තේරුම් ගන්න. ධර්මයට අනුව. කනෙන් ඇහිච්ච ශබ්ද ධර්මයට එකඟද කියලා දාන මිම්ම. එහෙම නැත්නම් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්න අරමුණු පටලවනවද අප කියලා තේරුම් ගන්න. එයා උදව් කරනවා. එයා නිසා තමයි පුතේ අපි ධර්ම මාර්ගයේ යන්නේ. මතු වුණා වූ ඉන්ද්‍රිය ධර්ම නැවත නැවත බලවත් වෙන්න. ඒ කියන්නේ නිතර භාවිතය කරන්න මොකද වෙන්නේ පුතේ? ඒක බල ධර්මයක් බවට පත් වෙනවා. ඒ බල ධර්මයක් බවට පත් වුණාට පස්සේ කිසිම කෙනෙකුට බෑ පුතේ ආපස්සට ඒක කරකවන්න. ඒක කෙලින්ම නිවන දක්වාම තමයි යොමු වෙන්නේ. ඉතින් ඒ නිසා
මතක තබා ගන්න ඕනේ. අපි ආනාපාන සතිය ගැන කියනකොට මෙන්න මේකයි ඒකේ තියෙන විශේෂත්වය කියලා පුතාලා තේරුම් ගන්න. හොඳයි. මෙන්න මෙහෙම මම පුතාලට YouTube නාලිකාව පටන් ගත්ත දවසේ පොදු කමටහන විදිහට දුන්නේ ධම්සක් පැවතුම් සූත්‍රය. ඒ වෙලාවේ ආනාපාන සති භාවනාව ගැන කියලා දුන්නේ නැහැ. කාලයාගේ ඇදෑමෙන් විවිධ අවස්ථාවල විවිධ ආකාරයට ගුරු මෑණියෝ හුස්ම රැල්ල ගැන සිහිපත් කරද්දී අපිට එකම කමටහන බලනකොට අපිට පළවෙනි දවසේ තේරුණාට වඩා වෙනස් විදිහට තේරෙනවා කියලා අපිට දැනෙනවා. අන්නේ දැනීම ඇති වුණේ ඉන්ද්‍රිය ධර්ම වලට පින් සිද්ධ වෙන්න. මොනවාද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන කරුණු පහ තමයි පුතේ එදා තිබුණ ධර්ම අවබෝධයට වඩා අද ධර්ම අවබෝධය ලබන්න අපිට උදව් වුණේ. වෙන කවුරුත් නෙමෙයි. ඊට වඩා අද දවස වෙනකොට අපි ආනාපාන සතිය නිතර නිතර වඩනවා නම් මගේ පුතාලට තේරුම් යන්න ඕනේ මට එහෙනම් ධර්මය තේරෙන්නේ වෙනස් විදිහකට. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම තුලින් ධර්මය මේ අරමුණු දකින්නයි මම පුතාලට උරු කරවන්නේ. අන්නේ ඒ තුලින් තමයි පුතේ අපි මේ ඇලීම් ගැටීම් කියන අන්ත දෙකේ තියෙන කිසිම වැඩකට ගන්න බැරි తත්වය තේරුම් ගන්නෙ. එයා තමයි අපිව පටලවන්නේ. එයා තමයි අපිට නිතර නිතර දුක් දෙන්නේ. අපේ සතුට පවත්වාගෙන යන්න එයා තමයි දෙන්නේ නැත්තේ. අන්න ඒ බව තේරුම් අරගෙන අපි නිවැරදිව මාර්ගේ ගියොත් පුතේ අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා වෙනවා. ඉතින් ඒ නිසා මිතාමත්ම කෙටි ධර්මකාරණයක් වුණාට ඉන්ද්‍රිය ධර්ම මතු කරගන්නා හැටිත් ආනාපාන සති භාවනාව තුළ ඒ වගේම මේ ඉන්ද්‍රිය ධර්මයන් හඳුනා ගන්න ඒ තුලින් අපි කමඨහන තේරුම් ගන්න අපි අද දවස අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඉතින් හොඳයි පුතේ. අද දවසේ ඉදිරියට තව වැඩසටහන් තියෙනවා. 1:30ට සදහම් දේශනා කියලා ධර්ම සාකච්ඡා හරි බොහෝ දුරට පුතේ මගේ බලාපොරොත්තුවක් තියෙන්නේ මාරට තියෙන වැඩසටහනට ආනාපාන සති භාවනාවේ තව කොටස් එකතු කරන්න පුළුවන් නම් කරන්න. ඒ වගේම තමයි පුතේ හවස 6ට ඊ타මත්ම ඕනකමින් සම්බන්ධ වෙන්න තරුණ දරුවන්ගේ හිතවල තියෙන ප්‍රශ්න. ඒකේ පුතාලට උත්තරේ තියෙන්න පුළුවන්. අද දවසේ යම්කිසි ප්‍රශ්නයක් පුතාලට ගොනු වෙනවා නම් ධර්ම ගැන හෝ ධර්ම මාර්ගය ගැන හෝ මේ ශ්‍රී සද්ධර්මයේ ගැන හෝ අන්නේ දේ තේරුම් ගන්න අවශ්‍ය කොටස් අද මේ වැඩසටහන තුල තියෙනවා. ඉතින් ඒ නිසා යොවුන් දහම් සක්මන කියන්නේ තරුණි නිවේදක නිවේදිකාවෝ එකතු වෙලා ගුරුමෑණියන්ගෙන් ප්‍රශ්න අහලා ඒ කරුණු සමාජගත කරන්න හදන උත්සාහයක්. ඊ타මත්ම විශිෂ්ට වැඩසටහනක් සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා පුතේ. ඉතින් ඒ නිසා අද දවසෙත් ඒකට සූදානම් වෙන්න. ඒ වැඩසටහන හවස 6ට. ඒ වගේම විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ කොළ ප්‍රතිකාරය අද පොහොය දවස. ඉතින් අපිට මල් කඩන්න හොඳ නම් කොළ කැඩුවම මොකද වෙන්නේ? මොකටද අපි කොළ ටික කඩාගන්නේ? අපේ අසනීප තත්ත්වයන් වලට. ඉතින් ඒ නිසා මේ හවස වෙනකොට ඒ උපෝසතයේ සමාදන් වෙලා සමහර විට පවාරණය කරලා වෙන්නත් පුළුවන්. රාත්‍රියේ පැවැත්වෙන සත්බුදු ගුණ ආශිර්වාදයේ වැඩසටහන තුල මේ කොළ ප්‍රතිකාරයෙන්ුත් ලබාගත හැකි ආශිර්වාදය වැඩසටහන ඇතුළත් වෙනවා. ඉතින් ඒ නිසා මේ වැඩසටහන් දෙකම එකක් කරමින් පුතාලට ලබා දෙන්න වෙන මොකුත් නෙමෙයි. මං ඒ කොළ ප්‍රතිකාරයේ පුතේ අවශ්‍යම එකක් සතියකට දවසක්. ඉතින් ඒ නිසා හොඳයි අද දවසේත් කමටහනත් කියලා දුන්නා. කමටහනට තව එකතු කරා ආනාපාන සති භාවනාව. ඉතින් මේ ආදී වූ කරුණු රැසක් අද දවසේ පුතාලගේ ජීවිතයට එකතු වුණා. ඉතින් තේරුම් ගන්න දවසෙන් දවස තේරුම් ගන්න. ගුරුමෑණියෝ මහන්සි වෙන්නේ පුතේ ප්‍රකෘති ධර්මයක් සමාජගත කරන්න. ප්‍රකෘතිය දර්ශනය බෞද්ධ දර්ශනය තුළ පවතිනා වූ
ප්‍රකෘති తত্ত্වය අනාගත පරම්පරාවෙන් පරම්පරාවට යවන්න. ඒක අපිට කොයි වගේ හෝ අවස්ථාවක අපේ පරම්පරාවලට හැල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒකේ වටිනාකම තේරුම් අරගෙන ඒක ඉදිරි පරම්පරාවලට දායාද කරන එක වැඩිහිටියෝ විදිහට අපේ යුතුයකමක්. ඉතින් ඒ නිසා මතක තබා ගන්න ඒ කාරණාත් හොඳයි. ඉතින් අද දවසේත් ඒ සත්බුදුරජාණන් වහන්සේලාගේ වැඩසටහනට කලින් පුතාලා වේලාසන 17ක් නෙලලා තියාගන්න. ඒ වගේම තමයි පුතේ සත්බුදුරජාණන් වහන්සේලාගේ පිළිම ඕන්නම් වඩම්මලා පුතාලට පුළුවන් ආසන සකස් කරගන්න. එහෙම ඒ පින්කම සඳහා බුදු පූජාව තැන්පත් කරන්න. එහෙම නැත්නම් පුතාලට පුළුවන් පුතේ ඒ පෝස්ට් කාඩ් වලින් හෝ එහෙම නැත්නම් පින්තූර තියලා හෝ නැත්නම් එකම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සත්බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් මේ සම්බන්ධ වෙලා හරි ඒක වැඩ කටයුතු කරන්න. ඉතින් ඒ වගේම සිහිපත් කරන්න ඕනේ පුතේ වැඩසටහන පටන් ගන්න කලින් බුද්ධ පූජාවල් තැන්පත් කරන්න. හැබැයි වහුන් අරින්න එපා. ඉතින් ඒ කොටස සිහිපත් කරගන්න. ඒ වගේම කොළ ටික 4ට කලින් නෙලලා තියාගන්න. ඒ ප්‍රධාන කාරණා දෙක තමයි පුතේ පුතාලට සිහිපත් කරන්න ඕනේ. හොඳයි. ඉතින් අද දවසේත් පුතාලා ලබන්න ධෛර්යවන්ත වෙන්න. අද දවසේ වැඩසටහනට සහභාගී වෙච්ච එක මම හුඟක් අගය කරනවා. ඉතින් පුතාලට නිදුක් නිරෝගී සුවය සියලු යහපත සැලසේවා. අවසනයේ ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය ලබන්නත් අද දවසේ ලබා ගත්තා වූ මේ පුහුණුවත් හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙමු පුතේ. නැවතත් අපි දහවල 1:30ට සදහම් දේශනා තුලින් හමු වෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.